මේ වීඩියෝ තුලනොත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රන්ථ ප්‍රකාශන තෙවනි සංවත්සරය වෙනුවෙන් මාර්තු 13 වෙනිදා එළි දකින කෘති පහ ගැන. ඉතින් මේ කෘති පහේ කුළුඳුල් සිහිනය අලානා මදුරාගොඩ විසින් රචනා කරපු කුළුඳුල් සිහින කියන කෘතිය ගැන තමයි අද මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු පරිදි ඒ ගැන කතා කරන්න සුදුසුම කෙනෙක් එක්ක තමයි අද කතා කරන්න ඉන්නේ. ඔහු තමයි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන කළමනාකාරතුමා. ඒ වගේම ප්‍රධාන සෝදුපත් පරීක්ෂකවරයා. ඔහු චන්දික මදුෂාන් අබේවික්‍රම. ඉතින් චන්දික මේ කුළුඳුල් සිහිනය කියන්නේ මොන වගේ කෘතියක්ද? ඇත්තටම කුළුඳුල් සිහිනය අපේ මේ ග්‍රන්ථවලින් ඉලක්කපු ශානල පහක කෘති පහ ඇතුළේ තියෙන හරියටම කිව්වොත් යථාර්ථවාදී බවින් වැඩිම කොට. මොකද මම කියන්නේ හේතුව මේක අපි දන්න ආදර කතාවලක් නේ. ආදර කතාවලක් වුණාම යථාර්ථවාදයට නැඹුරුයි. ඉතින් අපි ඇලානාගේ මේ කුළුඳුල් සිහිනය බොහෝමත්ම සලකලා බැලුවොත් ඇත්තටම මේක යථාර්ථවාදී වලින් පිරුණු කතාවක්. ඉතින් පොත ඇතුලේ තියෙන්නේ ඔබට මට යම් කාලයක සමහර අත්දැකීම් හම්බුණු සමහර ඔබට ආරංගදී අතරින් හම්බෙන්න ඉඩක් තියෙන බොහොම සුන්දර අත්දැකීම් කියපු එකතුවක් කියලා මට කිව්ව කිව්වොත් කියන්න පුළුවන්. එතකොට චන්දික ඇලානා මදුරාගොඩ කියන්නේ කාලයක් තිස්සේ මුහුණ පොතේ රචනය කතා රචනා කරපු රචිකාවියක්. ඇලානා මදුරාගොඩ කියන චරිතය මේ රචිකාවිය ඔබ දකින්නේ කොහොමද? ඇලානා මම හිතන්නේ කියනවා නම් ඇලානාට දෙන්න පුළුවන් සරල විරුදාභාසකයේ දෙයක් තියෙනවා. ගොඩාක් අයගේ හීන පාඩ කරපු තවත් එක චරිතයක් කියන්නේ. මොකද මම දන්නවා අපි හැමෝම දන්න දෙයක් කතා ලියන නැත්නම් ලිඛිත නිර්මාණ කරන බොහෝ දෙනෙකුට තියෙන ගෙහියක් තමයි මුද්‍රිත මාධ්‍ය. පොතකට එන අවස්ථාව. පොතකට එන අවස්ථාවකදී ඒකේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා පිට කවරේ. පොතක පිට කවරේ කියන්නේ. ඉතින් එහෙම වෙනකොට අපි දන්නවා ආදර කතා අපි දන්න අපේ හිත ඇදගත්තු ආදර කතා බර ගානක කවර නිර්මාණය කරලා තියෙන්නේ මේ ඇලානා කියන චරිතය. ඉතින් ඇලානා කියන චරිතයේ ඇත්තම හීනය ගොඩක් අය හීන පාඩ කරපු ඇලානාගේ හීනය තමයි කුළුඳුල් හීනය. ඉතින් එතකොට මම විශ්වාස කරනවා මේ ඇලානා කියන චරිතය මේිට කලිනුයි මුද්‍රිත මාධ්‍ය හරහා හිටින්න තිබුණේ කියලා. මම දන්නේ සමහර විට ඇලානා ඉතින් සූදානම් වෙලා හිටින කියලා පිළිගත් නිසාද එහෙම නැත්නම් රාජකාරී දෙක සිද්ධ වෙච්ච දේවල් නිසාද කියලා. හැබැයි අපිට අවස්ථාවක් හම්බුණා ග්‍රන්ථ අපිට අවස්ථාවක් හම්බුණා ඇලානාගේ හීනියත් එක්ක එළියට අරන් ඉන්න. ඉතින් අපි අරන් ආවා. ඇලානා කියන චරිතය ගැන මම යම් තාමක් අතන කතා කරන්නේ. මොකද අපි පොදුවේ ප්‍රසිද්ධියේ අර සාමාන්‍ය සයිබර් අවකාශයේ කියවන්න අතර ඒ තරම් ලොකුට නොගියත් ඇලානා කියන්නේ ලොකු නිර්මාණ ප්‍රමාණයක් කරපු කෙනෙක්. ඒක ඇත්තම හොයලා බලපුවම තමයි ඒක අපිට දැනගන්න ලැබෙන්නේ. මට මොනවද එහෙම මම හොයලා බලනකොට ඇලානා කියන චරිතය තුල අපි දකින වඩා වෙනම එහාට ගිහින් දියත් වෙනවා වුණා එහෙම. මොකද ඇත්තම සුන්දර හීනයක් මේ මම මේ කතා කරන්නේ ඔබත් එක්ක මේ කතා කරන්නේ ඇලානාගේ හීන වලට ඒක අපිට දැනෙන මට්ටමේ සුන්දර හීනයක්. ඉතින් සාමාන්‍ය මට්ටමේ සංගීතයෙන් තොර හෝ එහෙම නැත්නම් අත්දැකීම් වලින් තොර එහෙම නැත්නම් මේ ඉදිරියදා පොළවේ පය ගහලා ජීවත් වෙච්ච චරිතයකට ඇරෙන්න මේ කුළුඳුල් හීනය වගේ පොත රචනා කරන්න බෑ. ඉතින් ඒකේ පොතේ තියෙන සාර්ථකත්වයත් එක්ක මම විශ්වාස කරනවා ඇලානා මම ඔය කිව්වා වගේ චරිතයක් වෙන්න ඕනේ කියලා. ඒක පොතේ ගාව ඔබත් සමහර විශ්වාස කරා. බොහෝ වෙලාවට චන්දික මේ ආදර කතාවල තියෙන භාෂා රටාව තරමක් අනිත් කතාවලට වඩා වෙනස් වෙනවා කියලා මම දකිනවා. මම දන්නේ ඔබ ඒකත් එක්ක එකඟ වෙයිද කියලා. ඒක බැලුවහම මේ කුළුඳුල් හීනේ භාෂා භාවිතයේදී පාවිච්චි කරපු ශිල්ප ක්‍රම ඒ ගැන ඔබේ අදහස මොකක්ද? මම දන්නේ කුළුඳුල් හීනේ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන එක කාරණයක් මම ඔබත් එක්ක එකඟ වෙනවා. හේතුව තමයි භාෂා භාවිතය මම දන්නේ නැහැ මම කිව්වට මේ සාධාරණ කියලා භාෂා භාවිතය සරල වගේම භාෂා භාවිතය කරන්න අමාරු වැඩ ආදර කරචාරක. මොකද මොම දන්නවා අපි හැමෝම කියන හැමෝම දන්නවා පරිසරයක් විස්තර කරද්දී වුණා තවත් චරිතයක් විස්තර කරද්දී වුණා සාමාන්‍ය ඉදිරියදා අපි කියවන පොතක වගේ විස්තර කිරීමක් ආදර කතාවක් තුල කරන්න බෑ. ආදර කතාවක් කියන්නේම හදවතත් එක්ක කරන ගනුදෙනුවක්. මොකද ඔබට කතාව කියන රචකයාගේ සහ කියවන ඔබ අතර පාඨකයා සහ රචකයා අතර තියෙන අර බැඳීමේ කුය තමයි මේ කියන භාෂා රටාව. මොකද පාඨකයා කොයිතරම් සැදී පැහැදී ඒ ආදර කතාව කියවන්න කැප වෙලා යොමු වෙලා හිටියා. ඒ භාෂා රටාව දැන් ඔබට දැනෙන්නේ නිකන් අර මේ හරියට බොහොම රළු හරි එකම ශෛලීගත සම්ප්‍රදායකට යන රටාවක් නම් මම හිතන්නේ ඔබට ඒක රස විඳින්න කියලා. මොකද ආදරය කියන හැඟීම ගැන අපි නිර්වචන අනුනායක දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් එතකොට ඒ වගේ සංවේදී බොහොම සුගම බොහොම මේ තමන්ගේ අතුලාන්තයෙන්ම අවබෝධ කරගෙන කියවිය යුතු ප්‍රස්තුතයක් මාතෘකාවක් එහෙම නැත්නම් මාධ්‍යයක් තියෙන පොතකට භාෂාව කොයිතරම් සියුම්ව සූක්ෂමව වාවිත කරන්න ඕන. ඉතින් ඇලානා කුළුඳුල් සිහිනය ඇතුලේ අන්නේ වැඩේ කරලා තියෙනවා. මොකද
උදාහරණයකට අපි පොතකදී තව කෙනෙකුට කරන ආමන්ත්‍රණය ව්‍යාපාරචක භාවිතයේදී 33කින් නවත්ත ගන්න පුළුවන්. හලෝ කියලා අපි කෙනෙකුට කතා කරපුවාම නැත්නම් ගහම කොහොමද කියලා අහපුවාම අපිට පුළුවන් විරාමලක්ෂණي බොහොම සරල දක්වන්න. හැබැයි ආදර කතාවක තුල එහෙම කරන්න බෑ. මොකද ආදර කතාවක තුල අනේ කියන වචනය වුණත් ඒකත් ලෑම් විතර වෙන්න ඕනේ. ඒකත් හදවතට දැනෙන්න ඕනේ. අපි අර හදවත තට්ටු කරනවා වගේ හැඟීමක් දැනෙන්න ඕනේ. එතකොට තමයි අපේ ආදර කතාවක් අපිට නම් කියන්නේ හැබැයි අර බොක්කටම වදිනම ජීවිතේ වෙන අපේ භාෂාවෙන් කියන්නේ. එහෙම වෙන්නේ ඒ භාෂාව මත තමයි. මොකද කොයි තරම් ලස්සන කතා වස්තුවක්ම වල තිබ්බත් ඒ කතා වස්තුව ඔය හදවතට දැනෙන්නේ නැත්නම් ඊතර ආදර කතාවක් සාර්ථක නැහැ. ඉතින් කුරුඳුරු සිහිනේ ඇතුළත කතා කරනකොට සමහර විශේෂ චරිත ඉන්නවා. ඒ චරිත ඔබට දැනෙනවා. මම ආරාධනා කරනවා. විශේෂයෙන් ආරාධනාවක් මම ඔබට කරන්නේ මේ කියවන්න කියලා. මේක කියවනකොට අනිවාර්යෙන් විශේෂයෙන්ම බොහොම සංයමයෙන් කියවන්න ඔබට මේ වෙන වැඩ දාගන්න. නැතුව එහෙම කියවද්දී ඔබට දැනෙන්නේ ඔය මේ පොත ඇතුලේ ඉන්න විශේෂ චරිත කීපයක්. මේ චරිත හරිම ආදරණීය ඔබ ස්පර්ශ කරනවා. හැබැයි ඒ ස්පර්ශ කිරීම සම්පූර්ණ සිද්ධ වෙන භාෂාව හරහාමයි. ඒ කියන්නේ ඒ කතා කරන විදිය, ඒ කතා කරන ශෛලිය, ඒ අදින විදිය කතාවක් කරනකොට එයා අපිට මැවෙනවා. මේ චරිත මැවෙන සුළුයි. ඒ කියන්නේ අතරම අන්න ඒ වගේ තමයි මේ භාෂාව ගලාගෙන යන්නේ. එලානා කුරුඳුරු සිහිනේ ඇතුළතදී භාෂාව සම්බන්ධයෙන් මම හරිම තෘප්තියටපත් වෙන විදිහට ගෙතිවක් කරලා තියෙනවා. මම දන්නේ සාපේක්ෂව ඔබ කොහොම මේක බාරගන්නද කියලා. ඉතින් මට මම එතකොට වඩා කතා කරලා කතා කියලා බලන්න ඔබත් එක්කත් සමහරට පොතේ චරිත කතා කරා. එතකොට චන්දික මේ කතාවේ සාරාංශය එහෙම නැත්නම් කතාවේ හරය ගත්තොත් ඒ ගැන ඔබේ අදහස මොකක්ද? කතාවේ හරය. කුරුඳුරු සිහිනේ හරය කියනකොටම අපිට කතාවේ අතන නවය අර්ථයත් එක්ක එනවා දැන් කුරුඳුරු සිහිනේමනේ. එතකොට ඔබට යම් දල දහසක් ගන්න පුළුවන්. හැබැයි හරය ගැන කතා කරනකොට මම හිතෙනවා මම මේ වචනේ කියන්න ඕනේ. මේක යම් තරමක ආందోලනාත්මක වචනයක් කියලා. නමුත් මට හිතෙනවා මේක කිය යුතුයි කියලා. එලානා කියන චරිතය මෙන්න මේ කියන කුරුඳුරු සිහිනය තුලින් අසම්මතයේ ඇතුලේ සම්මතය හොයන්න උත්සාහ කරනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද සම්මතය හෝ අසම්මතය අපි නිර්ණය කරන්නේ යම් කරුණු සාධකවල. සමාජයේ මත සමාජය සම්මත කරගෙන තියෙන දේවල් වලට පිටින් අපි දෙයක් කරොත් ඒක අසම්මතයි කියන්නේ. හැබැයි ඒකේ අදහස ඔබ කරන හැමදේම සමාජයේ පිළිගත්ත වගේට අසම්මතයි කියන එක නෙවෙයි. ඒක තමන්ට අනුව සම්මතයි. තමන්ගේ සාපේක්ෂතාවය අනුව තමන්ට ඒක සම්මත හෝ අසම්මත වෙනවා. හැබැයි ඉතින් අපි රැඳලා ඉන්නවනේ යම් සීමාවක. ඒ සීමාව මතදී අසම්මතයි කියලා සලකන සමහර දේවල් පවා සම්මත කරගන්න සම්මත කරලා ඔබට දෙන්න සම්මත කරලා ඒක කොයි මට්ටමකට රැකගන්නද කියන එක එයාලා තීරණය කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒක තීරණය කරන්න. මොකද සම්පූර්ණයෙන්ම කියවන ඔබ සතුයි මම මේ කියන කාරණා. මොකද මගේ හදවතට දැනීම එක විදිහක්. ඔබගේ හදවතට දැනීම එක විදිහක්. ආදර කතාවල අපි දන්නවා විශේෂත්වය තියෙන එකමයි. සමහර විටදී යම් චරිතයක් ඔබට අපරාධකාරයෙක්. එක පොතකදී යම් චරිතයක් ඔබට අපරාධකාරයෙක් කෙනෙකුට හැබැයි මට ඒ චරිතය හරිම තාත්වික හරිම මානසික චරිතයක් කෙනෙකුට. ඒක තීරණය වෙන්නේ ඔබ දකින දෘෂ්ටි කෝණය. ඔබට දැනෙන විදිහ යනවා. ඔබ බාර ගන්න දේ යනවා. ඉතින් එලානා ඒ වගේ යම් දෙයක් කරන් උත්සාහ කරගෙන කුරුඳුරු සිහිනය තුලද ඔබ සතුව තමයි තියෙන්නේ ඒකේ තීරණය. ඉතින් කුරුඳුරු සිහිනය විඳින්න බලාපොරොත්තුෙන් ඉන්න, කියවන්න බලාපොරොත්තුෙන් ඉන්න පාඨකයන්ට ඔබට මොනවද කියන්න තියෙන්නේ? මුල්ම කාරණේ ඔබ නම් ශිලී වෙන්න. මම අදහස් මට කිසිසේත්ම අයිතියක් නැහැ ඔබට පොතක් කියවීමේදී හුරු කිරීමට හෝ ඔබට කියවීම හුරු කරන්න. නමුත් මම ඔබට යෝජනා කරනවා. මම ඔබට කියන්න උත්සාහ කරනවා අපි ආදර නවකතාවක් කියවනකොට මම කියවද්දි මම මේ වගේ දෙයක් කරනවා. මොකද මම ආදර නවකතාවක් කියවන්න ගත්තාම මුලින්ම කරන්නේ මේ ආදර නවකතාව ලියුවේ කවුද කියලා අමතක කරගන්න. මොකද සමහර විට මම දන්නේ නැහැ ඒක ඔබ සතු සාපේක්ෂ දෙයක් මට සතු සාපේක්ෂ දෙයක්. සමහරට අපිට ඇති වෙන්න පුළුවන් මේ පොත ලියපු කෙනා ගැන ලියපු කෙනාගේ ෆොටෝ එකක් දැකලා හෝ ලියපු කෙනා පෞද්ගලිකව අඳුරනවා හෝ මොනවා හරි කෙනෙක් අපිට ඒ කෙනාව අහන්න ලැබිලා තියෙන විදිහ හෝ මොනවා හරි දෙයක් කියලා අපිට පෞද්ගලිකව මේ පොත ලියපු කෙනා ගැන අදහසක් තියෙනවනේ. ඒ වගේ අදහසක් අපිට කතාවේ අතුලාන්තයේ වෙන දැනෙන විදිහට ලොකු ප්‍රබලයක් ඇති කරනවා. ඉතින් හැමදේම විස්තර ආදර නම් කතාවක් කියන්නේ මුලින්ම ඔබ ආදරවන්තයෙක් කියන ආදරවන්තියක් කියන. එහෙම නැත්නම් අඩුම තරමේ ඔබට පුළුවන් මේ කතාවේ තුල චරිතයක් වෙන්න. මේ චරිතය වෙලා ඒක විඳින්න උත්සාහ කරන්න. එතකොට ඔබට දැනෙවි සමහරට මේ එලානා මොකක්ද මේ කියන්න හදලා තියෙන්නේ කියලා. මේ පොත ඇතුලේ ඔබ මම නොදැකපු සමහර ගොඩක් මානයන් තියෙනවා. මේ මානයන් කෙනෙකුට අනුව සම්මත වෙන්න පුළුවන්, කෙනෙකුට අනුව අසම්මත වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්මත අසම්මතභාවය විඳගන්න වෙන්නේ කියවන ඔබටම තමයි. ඉතින් ඒ නිසා ඔබට යෝජනා කරනවා හිස් වෙච්ච මනසකින් කියවන්න, හරිම ආදරණීය මනසකින් කියවන්න. එතකොට ඔබට සමහරට කුරුඳුරු සිහිනේ කොයි වගේ සිහිනයක්ද කියලා බලා ගන්න පුළුවන්.
ඉතින් ආරාධනා කරනවා කුළුදුල් සිහිනය හිස්සච්ච මනසකින් බොහොම ආදරණීයව කියවන්න කියලා කියවලා අදහස් දක්වන්න කියලා. ඒක මේ නවක කතුරුන් හැම කෙනෙකුටම වගේම ඇලන්නටත් ලොකු ශක්තියක් ධෛර්යයක් වේවි. ඉතින් මේ ආරාධනාව කුළුදුල් සිහිනය කියවන්න කියවලා ඔබේ අදහස් අපිට කියන්න. බොහොම ස්තුතියි.